හොඳයි සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අපි අද දවසේ කතා කරන්නේ 10 ශ්‍රේණියට අදාළ දෙවනි පාඩම වර්ගමූලය. මේ පාඩමේ එක් කොටසක් අපි ගිය සතියේ කතා කරා. අද දවසේ තව එක කොටසක් කතා කරන්නයි ඉතුරු වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොට වර්ගමූලය පිළිබඳ මූලික දැනුම ඔයගලන්ට තියෙනවා. ඒ අවබෝධයත් එක්ක අපි ඉදිරියට කතා කරමු. හරි. පාඩමේ මාතෘකාව වර්ගමූලය. අපි මේවා එදා ඉගෙන ගත්තා. පාඩමේ අරමුණ ගැන කතා කරා. ඒ වගේම මේ පාඩමේ ආශ්‍රිත වචන ටික ගැන කතා කරා. වර්ගමූලය, සන්නිකර්ෂණය, වර්ග සංඛ්‍යා, දශම සංඛ්‍යා, පූර්ණ සංඛ්‍යා, පළමුවන සන්නිකර්ෂණය සහ පූර්ණ වර්ග කියන වචන ටික තමයි මේ පාඩමේදී අපි අලුතෙන් දැනගන්නේ. හරි. පූර්ණ වර්ගයක් කියන එක පැහැදිලි කිරීමක් කරා. පූර්ණ වර්ගයක වර්ගමූලයක් ගත්තාම කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියන එක. ඒ වගේම ධන සංඛ්‍යාවක වර්ගමූලය අපි සන්නිකර්ෂණයෙන් හොයන ආකාරය ඉගෙන ගත්තා. උදාහරණයක් විදියට වර්ගමූල 5 සඳහා ආසන්නම අගය අපි හොයාගන්න විදිය අපි උදාහරණයකින් ඉගෙන ගත්තා. වර්ගමූල 5 තියෙන්නේ පූර්ණ වර්ගය දෙකක් අතර කියලා අපි හොයාගන්න ඕනේ. ඉස්සල්ලාම පූර්ණ වර්ගයක් විදියට තියෙනවා 4. ඒ වගේම 9 කියන එක. මේ සියල්ලගේම වර්ගමූලය ගත්තාම අපිට ලැබෙනවා 4 වර්ගමූලය 2යි 9 වර්ගමූලය 3යි. ඒ නිසා පූර්ණ වර්ග 2 අතර පිහිටන්නේ 2 සහ 3 අතර තමයි මේ පූර්ණ සංඛ්‍යා දෙක අතර තමයි වර්ගමූල 5 අගය පිහිටන්නේ. ඒ නිසා 2 සහ 3 අතර කියන සංඛ්‍යා දෙක ගත්තාම තියෙන්න පුළුවන් දශම සංඛ්‍යා විතරයි. ඒ කියන්නේ 2.1 2.2 2.3 ආදී වශයෙන් මෙන්න මේ කියන සංඛ්‍යා ටික තමයි අපිට තියෙන්න පුළුවන් සංඛ්‍යා විදියට අපි දැනගත්තේ. එතකොට මේ වර්ගමූල 5 කියන අගය මෙන්න මේ කියන දශම සංඛ්‍යාවලින් මොන අගයද කියන එක බලන්නයි දැන් අපි උත්සාහ කරේ. එතනදී අපි 2.1 වැඩි කිරීම 2.1 අපි හොයාගත්තා 4.41 කියලා. 2.2 වැඩි කිරීම 2.2 4.8යි 4යි කියලා අපි දැනගත්තා. ඒ වගේම 2.3 වැඩි කිරීම 2.3 කියලා කියන්නේ 5.29යි කියන එක දැනගත්තා. එතකොට දැන් 5 ආසන්නේ හරියටම 5 කියන අගය අපිට ලැබුණේ නැහැ. 5ට ආසන්න අගයන් දෙකක් තියෙනවා. එකක් 4.8යි 4. එහෙම නැත්නම් 5.29. ඉතින් වඩා ආසන්න සංඛ්‍යාව තමයි අපි තෝරගන්නේ. ඒ නිසා අපි 5න් අඩු කරනවා 4.8යි 4ක්. එතකොට අපිට හම්බ වෙනවා 0.16ක්. ඉන් පස්සේ 5.29න් 5ක් අඩු කරපුවාම 0.29ක් එනවා. මේ දෙකෙන් වඩා කුඩා සංඛ්‍යාව වෙන්නේ 0.16. ඒ නිසා 4.8යි 4 තමයි අපි තෝරගන්නේ. ඒ නිසා 4.8යි 4 ලැබුණේ අපිට මොන සංඛ්‍යාවෙන්ද? ඒ නිසා අපිට ලැබෙනවා 4.8යි කියලා කියන්නේ 2.2 කියන සංඛ්‍යාව. තවත් නිදසුනක් විදිහට වර්ගමූල 17 අපි හොයාගත්තා. වර්ගමූල 17 තියෙන පූර්ණ සංඛ්‍යා දෙක 4 සහ 5 අතර 4.1 වැඩි කරා 4.1න් අපිට එතකොට ලැබුණා 16.8යි එකක් 4.2 වැඩි කිරීම 4.2 17.6යි 4ක් කියලා ලැබුණා. ඒ නිසා 17 පිහිටනවා ආසන්න වශයෙන් 16.8යි එක හෝ එහෙම නැත්නම් 17.6යි 4 කියන සංඛ්‍යා දෙක අතර තමයි තියෙන්නේ. අපි මේකෙන් තෝරගන්නේ 17ට වඩා කිට්ටුම කෙනා කවුද කියන එක. ඒ නිසා අපි අඩු කරනවා. අඩු කරපුවාම පළවෙනි අවස්ථාවේ 0.19ක් හම්බ වෙනවා. දෙවෙනි අවස්ථාවේදී 0.64ක් හම්බ වෙනවා. එතකොට 17ට වඩා ආසන්න කුඩාම සංඛ්‍යාව 0.19 නිසා අපි ඊට අදාළගේ 16.8යි එක ගන්නෙ. එහෙනම් 16.8යි එක ආවේ අපිට 4.1 වැඩි කිරීම 4.1කින්. ඒ නිසා වර්ගමූල 17 අගේ ආසන්න වශයෙන් 4.1ක් විදියට අපි තෝරගන්නවා. හරි. මෙන්න මේ ගණන් ටික තමයි අපි ගෙදරදී හදන්න කියලා කිව්වේ. ඔයගොල්ලෝ හැදුවද මේ ගණන් ටික? උත්තර හැවුවද? හරි අපි බලමු එහෙනම් පළවෙනි එක වර්ගමූල 5 අපි කලින් හදලා තියෙනවා. අපි පිළිතුරු බලමු හරිනම් හරි දාගන්න පුළුවන් ඔයගලන්ට.
වර්ගමූල 20 අගය ගත්තාම බලන්න උත්තරේ හදලා ඇවිල්ලා තියෙන විදිය වර්ගමූල පූර්ණ වර්ග දෙකක් අතර පිහිටනවා. ඒ 16 සහ 25 අතර තමයි පිහිටන්නේ. 16 වර්ගමූලය 4යි 25 වර්ගමූලය 5යි. ඒ නිසා අපි තෝරගන්න ඕනේ වර්ගමූල 20 වර්ගමූල 20 වර්ගමූල 20 4යි දශම සංඛ්‍යාවක් කියන එක පැහැදිලි. ඒ නිසා අපි වැඩි කරලා බලනවා 4.4 වැඩි කිරීම 4.4න්. ඇයි මං 4ෙන් පටන් ගත්තේ? 4.4ෙන් පටන් ගත්තේ 4.1ෙන් පටන් ගන්න නැතුව. නිකන් මෙතන හිතුවොත් එහෙම 16 සහ 20 අතර පරතරය 4ක් තියෙනවා. 20 සහ 25 අතර පරතරය 5ක් තියෙනවා. ඒ නිසා ආසන්න වශයෙන් මැද අගයකට එනවා කියන එක පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි 4.4 කියන සංඛ්‍යාව පටන් ගත්තේ 4.1කින් නැතුව. බලන්න 4.1 වැඩි කිරීම 4.1 කියලා කියන්නේ උත්තරේ 19.36යි. 4.5 වැඩි කිරීම 4.5 කියලා කියන්නේ 20.25යි. දැන් 20න් අඩු කරොත් එහෙම 20න් අඩු කරොත් 19.36ක් අපිට එනවා 0.664යි කියලා. 20.25න් 20ක් අඩු කරොත් අපිට එනවා 0.25යි කියලා. ඒ නිසා මේ රතු පාටින් දක්වලා තියෙන එක මේ රතු පාටින් පෙන්නන්නේ වඩා කුඩා එක. එහෙනම් වඩා කුඩා සංඛ්‍යාව සඳහා තමයි අපි තෝරගන්නේ. ඒ නිසා අපි 20.25 තෝරගන්න ඕනේ. 20.25 තියෙන්නේ 4.5ට අදාළ වෙන නිසා අවසාන වශයෙන් අපිට උත්තරේ තෝරගන්න ඕනේ වර්ගමූල 20 සමානයි 4.5යි. බලන්න උත්තරේ හරිනම් හරි දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. ලියා ගන්න අවශ්‍ය නම් කෙනෙකුට ලියා ගන්න පුළුවන්. හරි අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ගාන අපිට ලැබුණේ වර්ගමූල 67. වර්ගමූල 67 අගය අපිට ලැබෙනවා පූර්ණ වර්ග දෙකක් අතර. ඒ තමයි 64 සහ 81 කියන එක. 64 වර්ගමූලය ගත්තාම 8යි 81 වර්ගමූලය 9යි. ඒ නිසා 67 කියන එක පිහිටන්නේ 8 සහ 9 අතර කියන එක පැහැදිලි. ඒ නිසා 8 සහ 9 අතර තියෙන සංඛ්‍යා දිහා බලපුවාම බලන්න 67 ගත්තාම 3ක වෙනසක් තියෙනවා. 67 ඉඳලා 81කට ගත්තාම 14ක වෙනසක් තියෙනවා. ඒ නිසා වැඩි ලං වෙලා තියෙන්නේ 64ට නිසා අපි 8.1කින් පටන් ගන්නවා. 8.1 වැඩි කිරීම 8.1 කියලා කියන්නේ පිළිතුර 65.61යි. තාම 67ට ඇවිල්ලා නැහැ. ඒ නිසා 8.2 වැඩි කිරීම 8.2 කියලා ගන්නවා. එතකොට එනවා 67.24යි. 67.24යි. ඉතින් මේ දෙකේ අතර පරතරයක් තමයි අපි 67 කියලා කියන්නේ. ඒ නිසා අඩු කරොත් එහෙම 67න් 65.6යි එකක් අඩු කරොත් 1.39ක් කියලා පිළිතුරක් ලැබෙනවා. ඒ වගේම 67.24න් 67ක් අඩු කරපුවාම 0.24යි කියන පිළිතුර ලැබෙනවා. ඒ නිසා වඩා කුඩා අගය වෙන්නේ 0.24. ඊට අදාළ අගය වෙන්නේ 67.24. 67.24 ලැබුණේ අපිට 8.2කින්. ඒ නිසා අවසාන වශයෙන් පිළිතුර අපිට ලැබෙනවා වර්ගමූල 67 සමානයි 8.2යි. තේරුණාද? නෙත්මි තේරුණාද? ඔව් සර්. හරි හොඳයි. අපි ඊළඟ ඔයගලන්ට ගෙදරදී හදන්න කියපු ගාන වර්ගමූල 115. වර්ගමූල 115 කිව්වම පූර්ණ වර්ගය තමයි 100 සහ 121 කියන පූර්ණ වර්ග දෙක අතර පිහිටන්නේ. 100 වර්ගමූලය 10යි 121 වර්ගමූලය 11යි. එහෙනම් 10යි 11යි අතර තියෙන සංඛ්‍යා තමයි 10.1 10.2 ආදී වශයෙන් සංඛ්‍යා දශම සංඛ්‍යා ටික තියෙන්නේ. එතකොට මේකේ වෙනස බලන්න පරතරය ගත්තොත් එimhe 100 ඉඳලා 115ට පරතරය තියෙනවා 15ක්. එතකොට 115 ඉඳලා 121ට පරතරය තියෙනවා 6ක්. ඒ නිසා වැඩි ලං වෙලා තියෙන්නේ 121ට. ඒ නිසා 10.5න් වැඩි සංඛ්‍යාවක් අපි තෝරගන්නවා 10.1 ඉඳලා යන්නේ නැතුව.
ඒ නිසා 10.7 තෝරගත්තම 10.7 වැඩි කිරීම 10.7 අපිට ලැබෙනවා 114.4.9 114.4.9 ඊළඟට 10.8 වැඩි කිරීම 10.8 කියන එක ලැබෙනවා අපිට 116.6 6.4 116.6.4 එතකොට මේකේ අපි අඩු වගේ ගත්තොත් එහෙම කොහොමද ගන්න වෙන්නේ 115 තමයි ගන්න 115 න් අපි අඩු කරනවා 114.4.9ක් අපිට ලැබෙනවා 0.51 කියලා 0.51 කියලා පිළිතුර ලැබෙනවා ඒ වගේම 116.6.4 අඩු කිරීම 115 කිව්වාම 1.64ක් එනවා 1.64ක් කියලා එනවා ඒ නිසා අපිට ලැබෙනවා පිළිතුර විදියට කුඩා අගයයි අපි තෝරගන්නේ කුඩා අගයට අදාළ අගය තමයි 114.4.9 114.4.9 ආවේ 10.7න් ඒ නිසා අවසාන පිළිතුර අපිට තෝරගන්න වෙන්නේ 10.7ක් විදියට හරි නේද අපි ඊළඟ හොඳයි අපි කතා කරේ 1070 ගැන 1070 වර්ගමූලය ගත්තාම ඒ ටික පිටන්නේ අපි දන්නවා 1024 සහ 1089 කියන පූර්ණ වර්ග දෙක අතර 1024 පූර්ණ වර්ගය තමයි 32 1089 පූර්ණ වර්ගය 33 ඒ නිසා 32 දශම ගාණක් කියන එක පැහැදිලි මේ 1070 වර්ගමූලයේ අගය එතකොට වඩා ආසන්න වෙලා තියෙන්නේ මෙතන 1024ට ඒ නිසා අපි තෝරගන්නවා 32.7ක් 32.7 සහ 32.7 ගුණ කරපුවාම අපිට එනවා 1069.29ක් 32.8 වැඩි කිරීම 32.8 තෝරගත්තාම අපිට ලැබෙනවා 1075.8.4 එනිසා වඩා දැන් මෙතන කිට්ටු වගේයි අපි තෝරගන්න ඕනේ වඩා කුඩා වගේයි තෝරගන්න ඕනේ එනිසා අපි අඩු කරොත් එහෙම 1070 රින 1069.29ක් අඩු කරපුවාම 0.71ක් එනවා 1075න් 1075.84න් 1070ක් අඩු කරාම 5.84ක් එනවා. එනිසා වඩා කුඩා ගේ වෙන්නේ 0.71යි 0.71 අපිට ආවේ 1069.29න්. එනිසා අපි තෝරගන්නවා 32.7යි පිළිතුර විදිහට. එනිසා සන්නිකර්ෂණයේ පළමුවන සන්නිකර්ෂණයේ විදිහට 1070 වර්ගමූලය 32.7ක් විදිහට අපිට සොයා ගන්න පුළුවන්. එහෙනම් ওই ටික තමයි ගිය සතියේ අපි කතා කරපු ඔයගලන්ට දීපු ගෙදර වැඩ සඳහා පිළිතුරු වෙන්නේ. හොඳයි. එහෙනම් අද දවසේ මාතෘකාව අපි ලියමු. ලියන්න මම මාතෘකාව බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම. බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම. බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම. දැන් වර්ගමූලය හොයන්න පුළුවන් ආකාර අපි එදා කතා කරා ගොඩක්. එකක් තමයි ලඝු ගණක ආශ්‍රයෙන් වර්ගමූලය හොයන්න පුළුවන් ප්‍රස්ථාර මාර්ගයෙන් වර්ගමූලය හොයන්න පුළුවන්. ඒ වගේම දැන් කතා කරපු සන්නිකර්ෂණයේ මගිනුත් මේක හොයන්න පුළුවන්. ඒ වගේම පූර්ණ වර්ගයක් විදිහටත් මේක වර්ගමූලය හොයන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා දැන් කතා කරන්න යන බෙදීමේ ක්‍රමයෙන් කොහොමද වර්ගමූලය හොයන්නේ කියන එක අපි දැන් ඉගෙන ගමු. ඊට අමතරව ගණක යන්ත්‍ර භාවිතා කරනොත් අපි වර්ගමූලය හොයාගන්න පුළුවන් කියන එක අපි දන්නවා. ඒතර ආකාර ගොඩක් තියෙනවා. මම කියපු ආකාර නැති තවත් ආකාර තියෙන්න පුළුවන්. ඒ නිසා අපි අද ඉගෙන ගන්නේ බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය හොයන විදිය. අපි සාමාන්‍ය විදිහට බෙදන්න දන්නවා. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදන්න දන්නවා. එහෙනම් කොහොමද මේක බෙදන්නේ? උදාහරණයකින් බලමු.
එහෙනම් අපිට දීලා තියෙනවා ගාණක් 1764. අපිට දීලා තියෙන ගාණ තමයි 1764 කියන එක සඳහා වර්ගමූලය හොයන්න කියන එකයි මේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ නිදසුනේදී. එතකොට අපි කරන්න ඕනේ පළවෙනි පියවර තමයි දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කිරීමක් කරන්න ඕනේ. පැහැදිලිද කියන එක? දැන් අපිට හොයන්න කියන්නේ 1024. හරිද? අපිට මොකද්ද හොයන්න කියන්නේ වර්ගමූලය දාලා 1024 1864 ඔන්න ඕකේ අගයයි දැන් හොයන්න කියන්නේ. බෙදීමේ ක්‍රමය හොයනකොට මොකද කරන්නේ? මේ දීලා තියෙන සංඛ්‍යාවේ දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කිරීමක් කරනවා. දීලා තියෙන සංඛ්‍යාවේ දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කිරීමක් කරනවා. එහෙනම් දැන් 64 වෙනමයි 17 වෙනමයි අපිට ලියන්න පුළුවන්. ඒ නිසා දැන් පේනවා මේ රූපේ දීලා තියෙනවා 64 වෙනමයි 17 වෙනමයි පොඩ්ඩක් ඈඩ් කරලා ලියලා තියෙනවා. හරිද? ඒක තමයි පළවෙනි පියවර. දැන් මේ පළවෙනි පියවර ඉවර වුණාන් පස්සේ අපි කරන්න ඕනේ දේ තමයි මේ 17ට වඩා ආසන්න කුඩා වෙන්නත් ඕනේ. කුඩා පූර්ණ වර්ගය තෝරගන්නවා. 17ට වඩා ආසන්න ඒ වගේම කුඩා වෙන්නත් ඕනේ. පූර්ණ වර්ගය තෝරගන්න ඕනේ. එතකොට පූර්ණ වර්ගය ආපුවම 16 තමයි අපිට හම්බෙන්නේ. 17ට අඩු පූර්ණ වර්ගය තමයි 17. එහෙනම් 17ට වඩා ආසන්න පූර්ණ වර්ගය තමයි 16 කියලා කියන්නේ. 17ට වඩා ආසන්න පූර්ණ වර්ගය තමයි 16 කියලා කියන්නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? 16 හැදෙන්නේ 4 වැඩි කිරීම 4න්නේ. ඒ නිසා අපි බෙදනවා 4න්. ඔන්න දැන් අපි බෙදනවා 4න්. ඔය බෙදනවා 4න්. හරිද? මේ 4න් බෙදලා මේ තියෙන 4න් බෙදපුවාම අපිට ලැබෙනවා උඩට 4ක්. ඊට පස්සේ අපිට පුළුවන් 4 වරක් 4 16යි කියලා උත්තරේ තියන්න. 4 වරක් 4 මොකද කරන්න ඕනේ? 4 වරක් 4 16යි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි සාමාන්‍ය ක්‍රමයට අඩු කරනවා. 17න් 16ක් අඩු කරපුවාම අපිට ලැබෙනවා එකක් විදියට. 17න් 16ක් අඩු කරපුවාම අපිට ලැබෙනවා එකක් විදියට. පැහැදිලිද කියන එක? පළවෙනි පියවර මම නැවතත් කියන්නම්. දීලා තියෙන සංඛ්‍යාව දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කර ගන්නවා. මේ තියෙන වෙන් කරපු විදිය. එහෙනම් වෙන් කරලා ඉවරලා ඉස්සරහටම ලැබෙන ඉලක්කම හෝ දෙක ඒකේ පූර්ණ වර්ගයක් ලැබෙන වඩා ආසන්න කුඩා සංඛ්‍යාව තෝරගන්නවා. ඒ නිසා 17ට වඩා ආසන්න කුඩා සංඛ්‍යාව තමයි පූර්ණ වර්ග සංඛ්‍යාව තමයි 16. එහෙනම් 16 ආවේ කොහොමද? 4න් බෙදලා. ඒ නිසා 4 වරක් 4. ඒ නිසා අපි ලියනවා 4න් බෙදලා 4ට 17ට 4 ඒවා 4යි 4 වරක් 4 16යි කියලා. ඊට පස්සේ 17න් 16ක් අඩු කරලා පිළිතුරු ගන්නවා එකක් විදියට. ඔය ටික පැහැදිලිද හැමෝටම? මම මේ කියපු කාරණේ පැහැදිලිද? ඔව්. හරි. හරි. හොඳයි. ඊට පස්සේ මේ 64 අපි පල්ලෙහාට ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? 64 අපි පල්ලෙහාට ගන්නවා. ඒ නිසා අපි මොකද කරන්නේ? 64 පල්ලෙහාට ගන්නවා. ඔයගොල්ලොත් මේ පියවර යටින් ලියා ගන්න. 64 පල්ලෙහාට ගන්නවා. 64 පල්ලෙහාට ගන්නවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා 164ක්. කීයද ඉතුරු වෙලා තියෙන්නේ? 164ක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් 164ට තමයි දැන් බලන්න ඕනේ. ඒ බලන්න ඉස්සල්ලා අපි කරන දේ තමයි මේ 4 කියන එක මෙන්න මෙතන 4 තියෙනවනේ මේ තියෙන 4. මේ 4 කියන එක දෙකෙන් ಗುಣ කරනවා. 4 කියන එක දෙකෙන් ಗುಣ කරපුවාම අපිට එනවා 8ක් විදියට. තේරුණාද? 4 දෙකෙන් ಗುಣ කරපුවාම අපිට එනවා 8ක්.
එතකොට 8 තමයි මෙතනට අපි දාන සංඛ්‍යාව. මේ 8 ඉලක්කම තමයි මෙතනට ලියන සංඛ්‍යාව. ඊට පස්සේ මෙතනට තව ඉලක්කමක් ලියන්න ඉඩ තියලා ඒ ඉලක්කමම තමයි මේ උඩට එන්නත් ඕනේ. දැන් මෙතනට දැන් 8 ලිව්වානේ. 8 ලියලා තව ඉලක්කමක් ලියන්න ඕනේ. එක්කෝ 80 වෙන්න පුළුවන්, 81 වෙන්න පුළුවන්, 82 වෙන්න පුළුවන්, 83. ඒ කියන්නේ මෙතනට එන ඉලක්කම 0 ඉඳලා 9 දක්වා ඉලක්කමක් තමයි එන්න ඕනේ. ඒ නිසා මෙතනට දාන ඉලක්කමම තමයි මේ උඩට ලියන්නත් ඕනේ. පැහැදිලිද කියන එක? ඒ නිසා මෙතනට අපි හිතමු දැන් ඔන්න 80 මෙහෙමයක් දැම්මයි කියලා හිතන්න. දැන් ඔන්න අපි ලියනවා මෙතනට 81 ලියන්නකො 81 ලිව්වයි කියලා. 81. ඔන්න 81 ලියුණා. එහෙනම් මෙතනට ලියන්නත් ඕනේ මොකද්ද? 1. එහෙනම් මෙතනට දාන්නත් ඕනේ මොකද්ද? 1. එහෙනම් දැන් මොකද ඊට පස්සේ කරන්නේ? 1 වැඩි කරනවා 81කින්. එතකොට මෙතනට එන්නේ 81යිනේ. දැන් 164ට 81ක් ලියලා හරියන්නේ නැහැනේ. ඒ නිසා 1 කියන එක ගැලපෙන්නේ නැහැ කියන එක පැහැදිලි වෙන්න ඕනේ. තේරුණාද කියන එක? එහෙනම් මෙතනට 81 දාන එක තේරුමක් නැහැ. එහෙනම් 82 දාලා බලමු. ඔන්න එහෙනම් 82. 82 දාලා බලමු. ඒ නිසා 82 දැම්මොත් මම මෙතනට දෙකේ ඉලක්කම දානවා. 2. ඒ දාපු ඉලක්කමම තමයි මෙතනටත් ලියන්න ඕනේ. 2 දීවනම් මෙතනටත් ලියන්න ඕනේ 2මයි. දැන් බලන්න 82 දෙකෙන් වැඩි කරොත් කීය දෙන්න ඕනේ? 82 තියෙන්නේ මෙතන දැන්. ඒක දෙකෙන් වැඩි කරනවා. දැන් මෙතනට දාපු ඉලක්කම තමයි මෙතනටත් දාන්නේ. ඒ නිසා 82 වැඩි කරනවා දෙකෙන් අපිට එනවා එතකොට උත්තරේ 164යි කියලා. නේද? 164ක් එනවා නේද එතකොට? 164ක් එනවා. ඉතින් 164න් 164ක් අඩු කරපුවා අපි දන්නවා බිඳුවයි කියලා. ඕම් බිඳුවක් අපිට ලැබෙනවා. තේරුණාද මේ කියපු කතාව? සර් චුට්ටක් කියලා දෙන්නකෝ අය. right. අපි මුලින් ඉඳලා යන්න දෙන්න. මුලින් ඉඳලා යන්න ඈ. ඔන්න. හරි. ගාන තමයි මේ දීලා තියෙන්නේ. මම එතන ගාන වෙනම ලියලා නැහැ. ගාන තමයි දීලා තියෙන්නේ 1764 කියන එකේ වර්ගමූලය හොයන්න කියලා. 1764 කියන එකේ වර්ගමූලය හොයන්න කියලා. දැන් මේක තමයි ගාන ඔන්න. මෙහෙම ලියනවා. 1764. ඕක තමයි අපිට දීලා තියෙන ගාන. ඒක පැහැදිලිද? ගාන මේකයි කියන එක තේරුණාද? කතා කරන්න පුතේ කියන්න. 1700 ඔව් 1764 වර්ගමූලය හොයන්න කියන එක තමයි ප්‍රශ්නේ. හරිද? අපි කරන පළවෙනි පියවර මොකද්ද? මේ 1764 දකුණු පැත්තේ ඉඳලා 64නේ තියෙන්නේ දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරනවා. මොකද කරන්නේ? ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරනවා. ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරනවා. ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරපුවාම 64 වෙනම වෙන් වෙනවා. අපිට පේනවනේ 64 වෙනම වෙන් වෙනවා. ඒ වගේම 17 කියන එක වෙනම වෙන් වෙනවා. හරිනේ? එතකොට දැන් බලනවා දැන් මේක බෙදන්න යන්නේ බෙදීමේ ක්‍රමයට බෙදන්න ඕනේ. අපි ඊට පස්සේ බලන දේ තමයි 17ට වඩා ආසන්න ඒ වගේම 17ට වඩා කුඩා අපිට හම්බෙන පූර්ණ වර්ග සංඛ්‍යාව මොකක්ද කියලා. එහෙනම් පූර්ණ වර්ග සංඛ්‍යාව තමයි අපිට හම්බෙන්නේ 17ට වඩා අඩුවෙන් හම්බෙන්නේ 16. තේරුණාද? 16 වර්ගමූලය ගත්තොත් අපි දන්නවා 4 කියන එක පැහැදිලි. ඒ නිසා තමයි මේ මෙතනට 4 ලියලා තියෙන්නේ. ඒ නිසා අපි බෙදන්නේ 4න්. කීයෙන්ද බෙදන්නේ? 4න්. එතකොට 17 4න් බෙදපුවාම අපි දන්නවා 4යි කියලා. 4 වරක් 4 16යි කියලා ඊළඟට අපි ලියනවා. 4 වරක් 4 කීයද? 16යි. ඒ නිසා මෙතන 4 ලිව්වා ආයි මෙතනත් 4 ලියලා 4 වරක් 4 16යි 17න් 16ක් අඩු කරපුවාම 1යි කියලා අපිට පිළිතුර ලැබෙනවා.
ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ 64 පල්ලෙහාට ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ 64 පල්ලෙහෙන් ලියනවා. තේරුණාද? එතනට නිකන් හරිද? ඔව් සර්. හරි. එතන නිකන් පැහැදිලි. දැන් අපිට බලන්න තියෙන්නේ 164ට. මොකද්ද අපිට කරන්න තියෙන්නේ? 164ට තමයි දැන් බලන්න තියෙන්නේ. 164ට මේක බලනකොට අපි කරන දේ තමයි මෙතන මේ ඉලක්කම තියෙනවනේ 4 කියලා. මේ 4 කියලා ඉලක්කමක් ආවා. මෙතනක් තියෙනවා 4 කියලා. ඒ ඉලක්කම දෙකෙන් වැඩි කරනවා. 4 දෙකෙන් වැඩි කරොත් කීයද? 4 දෙකෙන් වැඩි කරොත් කීයද? කො උත්තර දෙන්න? 8යි. 8යි නේද? එනසා දැන් ඔන්න මම 8 ලිව්වා. ඔන්න 8 ලිව්වා. 4 දෙකෙන් වැඩි කරපුවාම 8යි. ඒක පැහැදිලිනේ. ඊට පස්සේ මෙතන තව ඉලක්කමක් ඈ 8යිනේ නේද? එතකොට මෙතන තව ඉලක්කමක් ලියන්න ඉඩ තියාගන්න ඕන. ඒ දාන ඉලක්කම තමයි මෙතනටත් ලියන්නේ. මේ උඩටත් ලියන්නේ ඒ ඉලක්කමමයි. හිතන්නකො මම මෙතනට 1 දැම්මයි කියලා. එහෙනම් මේ උඩටත් දාන්න ඕනේ මොකද්ද? 1. පැහැදිලිද කිව්ව එක? දැන් මෙතනට 1 ලිව්වා නම් මෙතනත් ලියන්නේ 1මයි. තේරුණාද? පැහැදිලිව කියන්නේ අපි මේක හරියට ඉගෙන ගමු. සර් දෙකෙන් වැඩි කරන්නේ ඇයි අහුන්නේ? ඔව් දෙකෙන් තමයි පුතේ මේක හදන ක්‍රමේ. අපි මෙතනට එන ඉලක්කම දෙකෙන් වැඩි කරනවා. ඊළඟ පදයට යනකොට අපි දෙකෙන් වැඩි කරනවා. දැන් මෙතන අපි තුමු 5 ආව නම් අපි දෙකෙන් වැඩි කරපුවම 10ක් එනවා. මෙතනට 3 ආව නම් මොකද වෙන්නේ? 3 වරක් 2 6ක් එනවා. පැහැදිලිද කියන එක? මෙතනට දාන ඉලක්කම ඔව් සර්. දෙකෙන් වැඩි කරනවා. එහෙමයි කරන්නේ. දැන් ඔන්න මෙතනට ඉලක්කමක් දාන්න ඉඩ තියාගන්න අපි මෙහෙම කරන්නේ. එතකොට මම දැම්ම දෙපැත්තටම 1. මෙතනට දාපු ඉලක්කමම තමයි මෙතනටත් ලියන්න ඕනේ. නමුත් දැන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේ 1 වැඩි කරන්න ඕනේ 81කින්. එතකොට 1 81කින් වැඩි කරපුවම අපි දන්නවනේ 81යි කියලා. එතකොට 64 වැඩි ගොඩාක් අඩුයිනේ. ඒක ගන්නෙ නෑ අපි. ඒ නිසා දැන් 1 කිව්ව ලියන එක වැරදි කියන එක පැහැදිලි නේද? 1 දාපු එක. ඔව් සර්. right. එතකොට දැන් මොකද අපි කරන්නේ? 1 දාලා හරියන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? 2 ඉලක්කම ලියනවා. එහෙනම් මෙතන මොකද්ද අපි ලියන්නේ? 2. එහෙනම් ඒ ඉලක්කම ලියන්න ඕනේ මෙතනට 2 කියලා. දැන් වැඩි කරලා බලන්න. 2 වරක් 2 4යි. 2 වරක් 2 4යි. ඔන්න 4යි. 8 වරක් 2 16යි. එහෙනම් මෙතනට එන්නේ මොකද්ද? 16. දැන් 164 කියන එක නිකම්ම ඇවිල්ලා. සමහර වෙලාවට එකපාර මෙතනට එන උත්තරේ එහෙම වෙන්නේ නැහැ. ඊට වැඩිය අඩු වගයක් එන එකක් තමයි ගන්න ඕනේ. එහෙනම් 164න් අඩු කරපුවාම අපිට ලැබෙනවා බිඳුවයි කියලා. එහෙනම් අවසාන උත්තරේ බිඳුවක් කියලා අපිට ඉතිරිය ලැබෙනවා. එතකොට දැන් අපේ පිළිතුර වෙන්නේ කීයද? එතකොට පිළිතුර උත්තරේ 42යි. පැහැදිලි නේද එතකොට? 42. ඔව් සර්. හරි. දැන් ওই හැත්න්නේ දශම තිත තියන්නේ නැද්ද? දශම තිත තියන්නේ නැහැ. තාම දශම තිත තියන්නේ නැහැ. මොකද මෙතනින් එහාට අපි ඉලක්කම් ගත්තොත් එමු දැන් මේ 1764 කියන එක එනකන් අපිට මුකුත් ඉලක්කම් අලුතෙන් ගන්න ඕනේ උන්නේ නැහැ. හැබැයි මෙතනින් එහාට ඉතුරු වෙලා තව ගන්න ඕන වුණා නම් අපිට දශම තියන්න වෙනවා. දැනට දශම තියන්න අවශ්‍යතාවයක් අපිට ඇති උන්නේ නැහැ. පැහැදිලිද? පැහැදිලි? ඔව් සර්. හරි ඈ. දැන් ඔන්න ඒකම තමයි මම මේකේ නැවත ලියලා තියෙන්නේ. දැන් ඔන්න 8 4 2කින් වැඩි කරා 8යි. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට පිළිතුරු ලැබෙනවා. මෙතනට දෙකේ ඉලක්කම දාලා 82 2කින් වැඩි කරපුවාම 164යි කියලා. 82 2කින් වැඩි කරපුවාම 164යි. ඔක ලියා ගන්නකො ඉක්මනට. අවසානට දැන් මේ වගේ එතකොට මේවා සේරම ලියන්න අවශ්‍ය නැහැ. අවසානට ඔයාලට ලියන්න වෙන්නේ මේ ටික විතරයි. ආපු විදිය එතකොට සර් එකක් ඉතුරු වුණොත් එහෙනම් මොකද කරන්නේ? එකක් ඉතුරු වුණොත් අපි
තව බිංදු ගන්න ඕනේ. බිංදු ගන්නකොට දැන් අපි සාමාන්‍ය බෙදීමේදී ගන්නේ බිංදු 1යිනේ. මෙතනදී බිංදු 2ක් ගන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? ඔව්. දශම තියලා දශම තිත තියලා සාමාන්‍ය බෙදීමේදී අපි කරන්නේ මොකද්ද? බිංදුවක් ගන්න එකනේ. එක බිංදුවයිනේ ගන්න. මෙතනදී බිංදු 2ක් ගන්න ඕනේ. ඔව්. හරි නේද? අපි බලමු හරි. මේක. හරි මේක ලියා ගන්න ඉක්මනින්. ලියලා ඉවරද? සර් මේ එතකොට අර කොටුව ඇතුළට දාන්නේ කොහොමද ඒ දෙක කියලා ආවේ? ඔව් දැන් 8 කියන එක ආවේ මෙතන මේ 4 කියන එක දෙකෙන් වැඩි කළා. මෙතනට මේ දෙකේ ඉලක්කම ආවේ අපි මෙතනට දාන ඉඩක් තියා ගන්නවා ලියන්න. මෙතනට දාන්න පුළුවන් ඉලක්කම් තමයි බිංදුවේ ඉඳලා 9 දක්වා ඉලක්කම් දාන්න පුළුවන්. හරිද? මේ දාන්න පුළුවන් ඉලක්කම් වලින් මෙතනට දාන ඉලක්කම තමයි මේ